11 ශ්‍රේණිය 4 වෙනි පාඩම. බ්‍රිතාන්‍යයන් යටතේ ශ්‍රී ලංකාවේ දේශපාලන වෙනස් වීම. මේ පාඩම තමයි අපි දැන් අද කතා කරන්න යන්නේ. හරි? right. එතකොට අපි 11 ශ්‍රේණියේ දෙවැනි පාඩමේදී ඉගෙනගෙන තියෙනවා බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකාවට පැමිණීම ගැන. හරිද? තුන්වෙනි පාඩමේදී ඉගෙනගෙන තියෙනවා ඔවුන්ට එරෙහිව ගත්ත විවිධ ක්‍රියාමාර්ග ජාතික පුනර්ජීවනය වෙනුවෙන්. හතරවෙනි පාඩම තියෙන්නේ බ්‍රිතාන්‍යයන් යටතේ සිද්ධ වෙච්ච දේශපාලනික වෙනස් වීම ගැන කතා කරන්න තියෙන්නේ. right? හරි. අපි එහෙනම් බලමු මේ පාඩමට ගිහිල්ලා. හොඳයි. මේ තියෙන්නේ හතරවෙනි පාඩම වෙන්නේ එතකොට බ්‍රිතාන්‍යයන් යටතේ ශ්‍රී ලංකාවේ දේශපාලන වෙනස් වීම. බ්‍රිතාන්‍යයන් යටතේ ශ්‍රී ලංකාවේ දේශපාලන වෙනස් වීම තමයි අපේ මාතෘකාව වෙන්නේ. හරි? right. එතකොට දැන් බ්‍රිතාන්‍යයන් පැමිණීම ගැන අපි කතා කළා. බ්‍රිතාන්‍යයන් 1796 දී මාවා කියලා කිව්වා. මම නිකන් වටපිට තොරතුරු ටිකක් ඉස්සලා කියන්නම්. පෘතුගීසි ලංකාවට එන 1505 දී ලන්දේ ශ්‍රී ලංකාවට එනවා 1602 ඇවිල්ලා 1658 වෙනකොට ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අයිති කරගන්නවා. ඉංග්‍රීසින් 1796 දී එනවා. පෘතුගීසීන්ගෙන් ලන්දේසීන්ගෙන් සිද්ධ වෙච්ච දේශපාලනික වෙනස් වීම වලට වඩා වැඩි මොනක් වෙනස් වීම බ්‍රිතාන්‍ය පාලන කාලයේදී ලංකාවේ සිද්ධ වුණා. බ්‍රිතාන්‍ය පාලන කාලයේදී ලංකාවේ සිද්ධ වුණා. අන්න ඒ ගැන තමයි අපි කතා කරන්න යන්නේ. හරිද? මම මේ පහලින් දීලා තියෙන පින්තූර වල පොඩි ඉඟියක් දීලා තියෙනවා. පොඩි ඉඟියක් දීලා තියෙනවා. ඒකත් බලා ගන්න පුළුවන්. හරි? right. එතකොට දැන් අපි ටියුට් එකේ තමයි ලියාගෙන යන්නේ. දැනට මොනවත් ඔබ ලියන්න යන්න එපා. දැනට මොනවත් ඔබ ලියන්න යන්න එපා. ඉස්සෙල්ලා බලන්න මෙන්න මේ දේවල් ටික. right. ඉස්සෙල්ලා මේකේ තියෙනවා බ්‍රිතාන්‍ය පාලන සමය කියලා. බ්‍රිතාන්‍ය පාලන සමය කියලා ඉස්සෙල්ලාම දීලා තියෙනවා. හරි. ඉස්සෙල්ලාම ඔබ දැනගන්න බ්‍රිතාන්‍ය පාලන සමය කියන්නේ කොයි කාලයේද කියලා. අපි දෙවනි පාඩමේදී ඉගෙනගෙන තියෙනවා. ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන සමය ආරම්භ වෙන්නේ කොයි කාලෙද කියලා. මතකද? 1796 දී බ්‍රිතාන්‍යයන් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අයිති කරගත්තා. එතකොට ඔන්න ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන සමය පටන් ගන්න 1796 දී. දැන් ඔන්න මේ කියන සෑම වචනයක්ම ඔබ හොඳට අහගෙන ඉන්න ඕන ඔලුවට ගන්න ඕන. එතකොට මේක හොඳට තේරෙයි. මම ඉතා සරලව තේරෙන විදිහට කියන්න ඔබ ඒක හරියට අල්ල ගන්න. right. බ්‍රිතාන්‍ය පාලන සමය එතකොට පටන් ගන්න ලංකාවේ 1796 දී. ඒ කියන්නේ 1796 දී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ඉංග්‍රීසින් අයිති කරගන්නවා. ඒ අයිති කරගන්නකොට ලංකාවේ ඉංග්‍රීසි පාලනය ආරම්භ වෙනවා. ඕම 1796 ඉඳලා ගිහිල්ලා 1815 වෙනකොට මතකද දන්නේ උඩරටත් අයිති කරගන්න. 1815 වෙනකොට උඩරටත් අයිති කරගන්න. හරි. ඊට පස්සේ එහෙමම ඉදිරියට යනවා 1948 වෙනකොට ඉංග්‍රීසියෙන් ලංකාවෙන් යනවා. ඒ කියන්නේ අපි නිදහස ලබා ගන්නවා. එහෙමනම් 1796 ඉඳලා 1948 දක්වා කාලය තමයි ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන සමය කියලා හඳුන්වන්නේ. ඔන්න මතක තියාගන්න ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන සමය වෙන්නේ එතකොට 1796 සිට මේ තියෙන්නේ 1948 දක්වා කාලය. ඒ කියන්නේ 1796 තමයි බ්‍රිතාන්‍ය ලංකාවට එන්නේ. නේද? ඔවුන් ලංකාවෙන් යන්නේ 1948. එහෙමනම් බ්‍රිතාන්‍ය පාලන සමය තුල සිද්ධ වෙච්ච දේශපාලන වෙනස් වීම කියලා කියන්නේ මෙන්න මේ කාලේ සිද්ධ වෙච්ච වෙනස්. පැහැදිලිද? ඔන්න ඒක ඉස්සෙල්ලාම උඩට ගන්න. ඉතින් මේ කාලයේ මේ බ්‍රිතාන්‍ය පාලන සමයේ එහෙම නැත්නම් 1796 1948 කාලයේ ලංකාවේ සිද්ධ වෙච්ච දේශපාලනික වෙනස් වීම අතර ගොඩක් වෙනස් වීම් සිද්ධ වුණානේ. හරිද? ඒ වෙනස් වීම අතර දේශපාලනික වෙනස් වීම් කියන ඒවාත් ඉතා වැඩි වශයෙන් සිද්ධ වුණා. දේශපාලනික වෙනස් වීම් කියන ඒවාත් ඉතා වැඩි වශයෙන් සිද්ධ වුණා. ඒ කියපු දේ පැහැදිලිද? බ්‍රිතාන්‍ය පාලන කාලේ ගොඩාක් වෙනස්කම් සිද්ධ වුණා. ඒ සිද්ධ වෙච්ච වෙනස් වීම අතර දේශපාලනික වෙනස් වීම් කියනවා වැඩිපුර සිද්ධ වෙනවා. හරිද? right. ඒ දේශපාලනික වෙනස් වීම අතර මෙන්න මේ විදිහට
ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම තමයි වැඩිපුර කැපී පෙනෙන්නට තිබුණේ. ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම තමයි වැඩිපුර කැපී පෙනෙන්නට තිබුණේ. මතක තියාගන්න ඒක. හරිද? ඔන්න මතක තියාගන්න. ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම තමයි වැඩිපුර පේන්න තිබුණේ. right. බ්‍රිතාන්‍ය පාලන කාලයේදී තමයි එතකොට ලංකාවට ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම පටන් ගන්න. එතකොට දැන් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණයක් කියන්නේ මොකද්ද? ඒක දැනගන්න බෑනේ. right. ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කියලා කියන්නේ රටේ මූලික නීති රීති අඩංගු ලියවිල්ල. රටේ මූලික නීති රීති අඩංගු ලියවිල්ල තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කියලා කියන්නේ. පැහැදිලිද? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කියලා කියන්නේ රටේ මූලික නීති රීති අඩංගු ලියවිල්ල. හරිද? ඒතකොට වර්තමානයේ ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් තියෙනවනේ. වර්තමානයේ ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් තියෙනවනේ. නේ? ඒක මෙන්න මේ පැත්තෙන් මම නිකන් පින්තූරයක් වගේ දාලා තියෙනවා. හරිද? සුදු පාට ලොකු පොතක් ඒක මේ ලිඛිතව තියෙන එකක්. ලේඛනය. සුදු පාට ලොකු පොතක් තියෙනවා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියලා තමයි ඒකට කියන්නේ. වර්තමානයේ ලංකාවේ තියෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. හරි? right. වර්තමානයේ මෙන්න මේ විදිහ එකක් කියනවා කියලා තමයි මෙතනින් පෙන්වමු කරලා තියෙන්නේ. එතකොට ඔය විදිහේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවන් හඳුන්වා දීම පටන් ගන්නේ බ්‍රිතාන්‍ය පාලන කාලේ. බ්‍රිතාන්‍ය පාලන කාලේ. ඔබ දැනට දන්නවා ලංකාව නිදහස ලබා ගන්න අවදියේ ලංකාවේ තිබිච්ච ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මොකක්ද කියලා ඔබ දන්නවා. හේතුව තමයි අපි 4 වෙනි පාඩම අතෑරලා ඉස්සරහට ගියේ මතකනේ. 4 වෙනි පාඩම අතෑරලා ඉස්සරහට ගිය නිසා ඔබට ඒක මතක ඇති. එතකොට නිදහස ලබා දෙන අවදියේ සෝල්බරි ආණ්ඩු ක්‍රමය තිබුණා. ඊට පස්සේ 1972 දී 1972 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. ඊට පස්සේ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. ඒවා නිදහසෙන් පස්සේ ඒවා. එතකොට දැන් ප්‍රශ්නයක් එනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා හඳුන්වා දීම පටන් ගන්නේ බ්‍රිතාන්‍ය පාලන කාලයේදී නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා හඳුන්වා දීම පටන් ගන්නේ බ්‍රිතාන්‍ය පාලන කාලයේදී නම් එතකොට ඊට කලින් මොනවද තිබුණේ කොහොමද තිබුණේ? ඊට කලින් කොහොමද තිබුණේ? හරි මතක තියාගන්න. ඔව් බ්‍රිතාන්‍ය පාලන කාලයේදී තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා හඳුන්වා දීම පටන් ගන්නේ. බ්‍රිතාන්‍ය පාලන කාලයේදී තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා හඳුන්වා දීම පටන් ගන්නේ. ඊට කලින් අපේ පැරණි රජ කාලයේ ක්‍රියාත්මක වුණේ රට පාලනය කළේ සම්ප්‍රදායට අනුව. දැන් වර්තමානයේ තියෙන විදිහට නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් රටේ තියෙනවා. කවුරු පාලකයා බවට පත් වුණත්, කවුරු ජනාධිපති වුණත්, අගමැති වුණත්, පාර්ලිමේන්තුවේ බලය කාට හම්බ වුණත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව රට පාලනය කළ යුතුයි. ඒකයි නීතිය. එතකොට පැරණි රජ කාලයේ රට පාලනය කළේ පැරණි සම්ප්‍රදායට. පැරණි සම්ප්‍රදායට අනුව තමයි රට පාලනය වුනේ. හරිද? ඔන්න එතකොට මෙන්න මේක මතක තියාගන්න. මේක හොඳට මතක තියාගන්න. ලංකාවට ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම පටන් ගන්න පුතේ බ්‍රිතාන්‍ය පාලන සමය තුලයි. බ්‍රිතාන්‍ය පාලන සමය තමයි ලංකාවට ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම පටන් ගන්න. හරිද? ඔන්න ඒක මතක තියාගන්න. බ්‍රිතාන්‍ය පාලන කාලේදී තමයි ලංකාවට ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම පටන් ගන්න. එහෙමනම් මොනවද මේ හඳුන්වා දීපු ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ? right. මොනවද මේ හඳුන්වා දීපු ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ? ඒක දැනගන්න බෑනේ. මෙන්න තියෙනවා. බ්‍රිතාන්‍ය පාලන කාලයේදී අපිට හඳුන්වා දීපු ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ වර්ෂත් එක්ක තියෙනවා. ඔබේ නිබන්ධනයේත් මොක තියෙනවා. එතකොට ඉංග්‍රීසි පාලන කාලයේදී මුලින්ම අපිට හඳුන්වා දෙනවා කෝල්බ්රුක් කැමරන් ආණ්ඩු ක්‍රමය. ඊට පස්සේ කූමැකලම් ආණ්ඩු ක්‍රමය හඳුන්වා දෙනවා. ඊට පස්සේ මැනින් ආණ්ඩු ක්‍රමය හඳුන්වා දෙනවා. ඊට පස්සේ මැනින් ඩෙවොන්ෂයර් ආණ්ඩු ක්‍රමය හඳුන්වා දෙනවා. ඊට පස්සේ ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය හඳුන්වා දෙනවා. ඊට පස්සේ සෝල්බරි ආණ්ඩු ක්‍රමය හඳුන්වා දෙනවා. ඔන්න මම දාලා තියෙනවා ලංකාවට මුලින්ම හඳුන්වා දීපු ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ. එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය පාලන කාලයේදී ලංකාවට හඳුන්වා දීපු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවන් මොනවද කියන එක ඔන්න ඔකේ දාලා. ඔන්න මම දීලා තියෙනවා. පැහැදිලිද? පොඩ්ඩක් බලා ගන්න සෝල්බරියමක් තියෙනවා. වර්ෂත් එක්කම තියෙනවා. එතකොට මේ වැඩේ පටන් ගන්නේ 1833 දී. මේ වැඩේ පටන් ගන්න එතකොට 1833 දී.
හරි බලන්න ටිකක්. හරි මේ අතරින් අද අපි පළවෙනි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ගැන කතා කරමු. පළවෙනි එක කෝල්බ්රුක් කැමරන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය, දෙවෙනි එක ක්‍රූමැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය, තුන්වෙනි එක මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය, හතරවෙනි එක මැනින් ඩෙවොන්ෂයර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය, ඊළඟ එක ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය, ඊළඟ එක සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය. හරි right. පළවෙනි එක අපි බලන්න යන්නේ. පළවෙනි එක මොකද්ද? කෝල්බ්රුක් කැමරන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය. කෝල්බ්රුක් කැමරන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ගැන අපි බලන්න යන්නේ. හරි ටියුට් එකේ එක දෙක තුන ප්‍රශ්න වලට තමයි අපි මුලින්ම මේ කතා කරන්නේ. අපි මේ මුලින්ම කතා කරන දේවල් ටික අදාළ වෙන්නේ පුතේ එක දෙක තුන ප්‍රශ්න වලට. හරිද? එක දෙක තුන ප්‍රශ්න වල තමයි මුලින්ම මේ කතා කරන දේවල් ටික අදාළ වෙන්නේ. ඒක ඉස්සෙල්ලාම අල්ලගන්න තේරුම් ගන්න. හරි? ඊට පස්සේ මුලින්ම 1 2 3 ඊළඟට එකේ ඉඳලා මේ 3 ඉඳලා 7 දක්වා ප්‍රශ්න. ඒ විදිහට තමයි යන්නේ. මුලින්ම කතා කරන ටික 1 2 3 ප්‍රශ්න වලට අදාළ වෙයි. මම ඔය කියන්නේ ටියුට් එක පොඩ්ඩක් බලන්න. ටියුට් එක නැති අය ඉන්නවා නම් එහෙම ගැටලුවක් නැහැ. ඉන්න පන්තියේ ඔහොමම මම අර ලියන්න කියන වෙලාවට ටියුට් එක ස්ක්‍රීන් ෂෙයා කරන්නම්. එතකොට ඒකෙන් බලාගෙන ලියා ගන්න. හරි? ටියුට් එක තියෙන්න ඕන කියලා මම කලින් කියලා තිබුණා. ටියුට් එක ගන්න කියලා මම කලින් කියලා තිබුණා. හරි කෝල්බ්රුක් කැමරන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ගැන තමයි කතා කරන්න යන්නේ. එතකොට කෝල්බ්රුක් කැමරන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය තමයි ලංකාවට මුලින්ම හඳුන්වා දෙන ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය වෙන්නේ. ඉංග්‍රීසි පාලන කාලෙදී තමයි මේක හඳුන්වා දෙන්නේ. හරි? බලන්නකො පොඩ්ඩක් මෙන්න මේ කාරණා ටික වෙන මොනවද කියන්න යන්න එපා බලන්න යන්න එපා. බ්‍රිතාන්‍යයන් මෙරටට පැමිණියේ ආර්ථික වාසි ලබා ගැනීමට උවත් ඔවුන්ට ලාභ ලැබිය නොහැකි විය. එතකොට බ්‍රිතාන්‍ය ලංකාවට පැමිණීමේ ප්‍රධානම අරමුණක් තමයි මෙන්න මේක කියලා තියෙන විදිහට බ්‍රිතාන්‍ය ලංකාවට පැමිණීමේ ප්‍රධාන අරමුණක් තමයි හරිද මොනවද? ආර්ථික වාසි ලබා ගැනීම. ඒ කියන්නේ වෙළඳාම් කරලා ලාභ ඉපැයීම ප්‍රධාන අරමුණක් බවට පත් වුණා. වෙළඳාම් කරලා ලාභ ඉපැයීම ප්‍රධාන අරමුණක් බවට පත් වුණා. ඒක හරිනේ. බ්‍රිතාන්‍ය ලංකාවට පැමිණීමේ ප්‍රධානම අරමුණු දෙකයි. එකක් වෙළඳාම, එකක් ආගම් ප්‍රචාරය. එකක් වෙළඳාම, එකක් ආගම් ප්‍රචාරය කිරීම. ඒකට වෙළඳාම කියන එක ප්‍රධාන වශයෙන් මෙතන තිබුණා. නැත්තම් ඒ කට්ටිය මේ යටත් විජිත ඇති කරගෙන මේ පොල් ගන්න ආවේ නෑනේ. හරිද? ඉතින් වෙළඳාම් කිරීමට තමයි පැමිණෙන්නේ. එහෙත් මේකේ කියන විදිහට ඔවුන් බලාපොරොත්තු වෙච්ච විදිහ ආදායමක් ලංකාවෙන් ලබන්න බැරි වුණා. ඔවුන් බලාපොරොත්තු වෙච්ච විදිහ ආදායමක් ඔවුන්ට ලංකාවෙන් ලබන්න බැරි වුණා. ඔවුන් බලාපොරොත්තු වුණ විදිහේ ආදායමක් ඔවුන්ට ලංකාවෙන් ලබා ගන්නට බැරි වුණා. පැහැදිලිද? හරි. ඒ කියන්නේ ඔවුන් හිතුවා ඊට වඩා ලාභ තියෙයි කියලා. නමුත් වැඩේ බැරි වුණා. කොටින්ම කියනවා නම් ඔවුන් ලංකාවේ පාලන කටයුතු වලට යොදවන මුදලවත් ඔවුන්ට ලබා ගන්න බැහැ. ලංකාවේ පාලන කටයුතු වලට යොදවන මුදල්වත් ඔවුන්ට ලබා ගන්න බැහැ. ඒ කියන්නේ වැඩේ පාඩු. කියන්නේ වැඩේ පාඩු. කතාව තේරෙනවද? වැඩේ පාඩු. හරිද? වැඩේ වුණ දැන් පාඩුවටයි සිද්ධ වෙන්නේ. හරි. ඉතින් බ්‍රිතාන්‍ය රජය මොකද කරන්නේ? ඒ ගැන හොයලා බලන්න තීරණය කළා. ඒ ගැන හොයලා බලන්න කියලා කොමිසමක් ලංකාවට එවුවා. ඉතින් මම මේ කියන දේ ඇහෙන එකේ දෝෂ තියෙනවා නම් ස්ක්‍රීන් ෂෙයා කරනකොට පේන එකේ දෝෂ තියෙනවා නම් එහෙනම් මට දැනුම් දෙන්න. ඔබ දන්නවා දැනුම් දෙන ක්‍රම මොනවද කියලා? මෙසේජ් එකක් දාන්න පුළුවන් chat එකට. එහෙම නැත්නම් WhatsApp message එකක් දාන්න පුළුවන්. හරි? ඉතින් බ්‍රිතාන්‍ය ලංකාවෙන් ලබන ආදායම අඩු වුණා. පාඩු ලබන්න. ඊට පස්සේ මේ ගැන හොයලා බලන්න ඕන කණ්ඩායමක් ලංකාවට. ඊට පස්සේ මේ ගැන හොයලා බලන්න කණ්ඩායමක් ලංකාවට. හරිද? ඒ කණ්ඩායමේ ඉන්න කට්ටිය මෙන්න මෙයාලා. ඒ කණ්ඩායමේ ඉන්නවා මෙන්න මේ කට්ටිය. හරිද? එක්කෙනෙක් මෙයා. මේ ඉන්නේ විලියම් කෝල්බ්රුක්. හරිද? අනිත් එක්කන චාල්ස් කැමරන්.
හරිද? විලියම් කෝල්බ්‍රුක් සහ චාල්ස් කැමරන් කියන දෙන්න තමයි මේ එන පිරිසේ නායකයෝ. විලියම් තමයි මේකේ සභාපතිවරයා. විලියම් කෝල්බ්‍රුක් තමයි මේකේ සභාපති. විලියම් කෝල්බ්‍රුක් තමයි මේ කොමිසමේ සභාපතිවරයා. හරිද? ඒ නිසා මේ කොමිසම හැඳින්වුවා කෝල්බ්‍රුක් කොමිසම කියලා. ඒ නිසා මේ කොමිසම හැඳින්වුවා කෝල්බ්‍රුක් කොමිසම කියලා. පැහැදිලිද කාරණය? ඒ නිසා මේ කොමිසම හැඳින්වුවා කෝල්බ්‍රුක් කොමිසම කියලා. ඔන්න එතකොට මතක තියාගන්න බ්‍රිතාන්‍යයන් ලංකාවෙන් අඩු ආදායමක් ලබන්නේ ඇයි? පාඩු ලබන්නේ ඇයි? කියන එක ගැන හොයලා බලන්නයි මේ කොමිසම ලංකාවට එන්නේ. එතකොට මේ කොමිසම හිටපු ප්‍රධානීන් උනේ විලියම් කෝල්බ්‍රුක්, චාල්ස් කැමරන්. මේ කොමිසමේ සභාපති උනේ විලියම් කෝල්බ්‍රුක්. ඒ නිසා මේ කොමිසම හැදින්වුවා කෝල්බ්‍රුක් කොමිසම කියලා. ඒ නිසා මේ කොමිසම හැදින්වුවා කෝල්බ්‍රුක් කොමිසම කියලා. හරි. ඒක මතකයිද බලන්න දැන්? බ්‍රිතාන්‍ය ලංකාවෙන් ලබන ආදායම අඩු ඇයි කියලා හොයලා බලන්නට කෝල්බ්‍රුක් කොමිසම ලංකාවට ආවා. ලංකාවේ ලබන ආදායම අඩු ඇයි කියලා හොයලා බලන්නට කෝල්බ්‍රුක් කොමිසම ලංකාවට ආවා. ඒ කොමිසමේ සභාපති විලියම් කෝල්බ්‍රුක් ඊට පස්සේ චාල්ස් කැමරන් කියන කෙනත් හිටියා. හරි? ඔන්න දැන් ඒ කට්ටිය ඇවිල්ලා මේ ගැන හොයලා බලනවා. මතක තියාගන්න එතකොට එන්නේ 1829 එන්නේ. එතකොට පුතේ මතක තියාගන්න ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ වෙනමම පාලනය කරගෙන යනවා. උඩ රට 815 අල්ලගත්තට වෙනම පාලනය කරගෙන ගියා. හරි? මුහුදුබඩ ප්‍රදේශ වෙනම පාලනය කරගෙන ගියා. උඩ රට ප්‍රදේශ වෙනම පාලනය කරගෙන ගියා. හරිද? right. දැන් ඔය ගැන හොයලා බලන්නයි කෝල්බ්‍රුක් කොමිසම ලංකාවට එන්නේ. ඇයි මේ අඩු ආදායමක් ලබන්නේ කෙනෙක් ගැන හොයලා බලන්න ආවා. මේ දෙන්න ඇවිල්ලා විවිධ ශේෂ්ත්‍ර ගැන හොයලා බලුවා. මේ දෙන්න ඇවිල්ලා විවිධ ශේෂ්ත්‍ර ගැන හොයලා බලුවා. මේ බලන්නකො මේ පාලින් තියෙන්නේ. විලියම් කෝල්බ්‍රුක් ඇවිල්ලා හොයලා බලනවා. විලියම් කෝල්බ්‍රුක් ඇවිල්ලා හොයලා බලනවා ලංකාවේ දේශපාලන හා ආර්ථික කටයුතු. විලියම් කෝල්බ්‍රුක් ඇවිල්ලා හොයලා බලනවා ලංකාවේ දේශපාලන හා ආර්ථික කටයුතු. කතාව පැහැදිලිද? විලියම් කෝල්බ්‍රුක් ඇවිල්ලා හොයලා බලනවා ලංකාවේ දේශපාලන හා ආර්ථික කටයුතු. විලියම් කෝල්බ්‍රුක් ලංකාවේ දේශපාලන හා ආර්ථික කටයුතු ගැන හොයලා බලනවා. පැහැදිලිද? රයිට්. ඔන්න ඒක මතක තියාගන්න. හරි? රයිට්. ඊට පස්සේ චාල්ස් කැමරන් ඇවිල්ලා හොයලා බලනවා. චාල්ස් කැමරන් හොයලා බලනවා මේ තියෙන්නේ අධිකරණ සහ නීතිමය කටයුතු ගැන හොයලා බලනවා. අධිකරණ සහ නීතිමය කටයුතු ගැන හොයලා බලනවා. මේ දෙක මතකයිද බලන්න? අධිකරණ සහ නීතිමය කටයුතු ගැන හොයලා බලනවා. හරි? රයිට්. ඔන්න දැන් බලන්න ලංකාවට මේ අය එන්නේ ඇයි කියලා බලන්න. කවුද එන්නේ කියලා බලන්න. මේ අය පැමිණීමේ අරමුණු මොනවද කියලා බලන්න. ඇවිල්ලා මොනවද මේ දෙන්න කරේ කියලා බලන්න. විලියම් කෝල්බ්‍රුක් හොයලා බලුවා දේශපාලන ආර්ථික කටයුතු. චාල්ස් කැමරන් හොයලා බලුවා අධිකරණ හා නීතිමය කටයුතු. හරි. ඔන්න එහෙනම් එකක් තියෙනවා ඒ විදිහට. රයිට්. බලන්නකෝ දැන් මතක් කරලා බලන්න. බ්‍රිතාන්‍ය ලංකාවට පැමිණීමේ ප්‍රධාන අරමුණු මොනවාද? පුළුවන් ද බලන්න. වෙළඳාම සහ ආගම් ප්‍රචාරය කිරීම. පුළුවන් වෙන්න ඕන. හරි. ඊට පස්සේ ඔවුන් ලංකාවේ වෙළඳාමෙන් ලබන ආදායම අඩු වුණානේ. ඒ ගැන හොයලා බලන්න කණ්ඩායමක් ලංකාවට ආවා. ඒ කවුද කියලා බලන්න. ඒ ගැන හොයලා බලන්න කණ්ඩායමක් ලංකාවට ආවා. ඒ කවුද කියලා බලන්න. ඒ කවුද කියලා බලන්න. විලියම් කෝල්බ්‍රුක්, චාල්ස් කැමරන්. එයාලා ඒ කණ්ඩායමේ සභාපතිතුමා කවුද කියලා බලන්න. උත්තර පුළුවන් වෙන්න ඕනේ. හරි. විලියම් කෝල්බ්‍රුක් සභාපති වුණා. ඒ නිසා මේ කණ්ඩායම මොකක් කියලාද හැඳින්වෙන්නේ? ඒ නිසා මේ කණ්ඩායම මොකක් කියලාද හැඳින්වෙන්නේ? කෝල්බ්‍රුක් කොමිසම කියලා කිව්වා. නේ? හරි. ඊට පස්සේ මොවුන් ආපු වර්ෂය කෝල්බ්‍රුක් කියනවා 1829 දී. හරි. ඔවුන් දෙදෙනාගේ නායකත්වයෙන් ආපු මේ කණ්ඩායමේ ඔවුන් දෙදෙනා විසින් සොයා බැලූ ශේෂ්ත්‍ර මොනවද? විලියම් කෝල්බ්‍රුක් දේශපාලන කටයුතු පිළිබඳව හොයලා බලුවා. ඊට පස්සේ ආර්ථික කටයුතු දේශපාලන ආර්ථික කටයුතු චාල්ස් කැමරන් නීතිමය සහ අධිකරණමය කටයුතු පිළිබඳව හොයලා බලුවා. ඔය ටික පුළුවන් වෙන්න ඕන. ඊට පස්සේ දැන් මොවුන් හොයලා බලුවානේ. දැන් පුතේ කොමිසමක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මෙහෙමයි. කොමිසමක් කියන එකේ තේරුම
කිසියම් කාරණයක් වෙනුවෙන් කිසියම් ප්‍රධානියෙක් විසින් කොමිසමක් පත් කරනවා. කිසියම් කාරණයක් වෙනුවෙන් කිසියම් ප්‍රධානියෙක් විසින් කොමිසමක් පත් කරනවා. ඔය වලට ඇහිලා දිනේ. ජනාධිපතිවරයා කොමිසමක් පත් කරනවා. අගමැතිවරයා කොමිසමක් පත් කරනවා. අර පෞද්ගලික දවස්වල තිබුණේ පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසම එහෙම. ජනාධිපති කොමිසම මේ විදිහට තියෙනවා. එතකොට මේ කොමිසම කරන්නේ ඒ Tamanට පවරන කාර්ය පිළිබඳව සොයා බලන. ඒ කොමිසම කරන්නේ Tamanට පවරන කාර්ය පිළිබඳව සොයා බලනවා. සොයා බලලා ඒ පිළිබඳව වාර්තාවක් හදනවා. ඒකේ තියෙන දේවල් පිළිබඳව වාර්තාවක් හදනවා. මෙයාලා ඒක හදන්න යන්නේ නැහැ. මේ කියන්නේ සෝරි මේ ඒ පවරන කාර්ය සම්බන්ධයෙන් මේ මොනවත් කරන්න යන්නේ නැහැ. පාස්කු ප්‍රහාරය සිද්ධ වුණා නම් ඒක මේ ඒ කට්ටියට වන්දි ගෙවන්නවත් තොරවල් වන්නවත් යන්නේ නැහැ. ඒ පිළිබඳව කැඳවලා කට්ටිය කැඳවලා වාර්තාවක් හදන එක තමයි කරන්නේ. මේක මෙහෙමයි සිද්ධ වුනේ කියලා. මේක හේතු මේවයි කියලා වාර්තාවක් තමයි. එතකොට දැන් කෝල්බ්රුක් කොමිසම පත් කරන්නේ බ්‍රිතාන්‍ය රජයේ විසින්. කෝල්බ්රුක් කොමිසම පත් කරන්නේ බ්‍රිතාන්‍ය රජයේ විසින්. ඇයි ඒ කොමිසම පත් කරන්නේ? ලංකාවෙන් ලැබෙන ආදායම අඩු ඇයි කියලා හොයලා බලන්න. ඇයි ඒ කොමිසම පත් කරන්නේ? ලංකාවෙන් ලැබෙන ආදායම අඩු ඇයි කියලා හොයලා බලන්න. ඔවුන් ඒ ගැන හොයලා බැලුවා. හොයලා බලලා ඔවුන් විවිධ යෝජනා ඉදිරිපත් කළා. මෙන්න ආදායම අඩු වෙන්න හේතු මේවා. එහෙමනම් මේ දේවල් කරන්න. ආදායම අඩු වෙන්න හේතුව මේකයි. එහෙමනම් මේ දේවල් නැති වෙන්න නම් මේ දේ කරන්න. ආදායම අඩු වෙන්න හේතුව මේවා. ඒක නැති වෙන්න නම් ආදායම වැඩි කරගන්න නම් මේ දේ කරන්න. සරලව කිව්වොත් තේරෙනවනේ. මෙන්න මේකයි අවුල. ඒ අවුල නැති කරගන්න මේක කරපළා. ඕකනේ සරලව කිව්වොත්. ආදායම අඩු වෙන්න හේතුව මේකයි. ඕක නැති වෙන්න නම් මේක කරන්න. ඕකද මේ තියෙන්නේ. කෝල්බ්රුක් කොමිසමේ නිර්දේශ මත කෝල්බ්රුක් කැමරන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය 1933 දී හඳුන්වා දුන්නා. කෝල්බ්රුක් කොමිසමේ නිර්දේශ මත 1833 දී හඳුන්වා දුන්නා. පැහැදිලිද? ඔන්න ඒක මතක තියාගන්න. හරි. ඔන්න එතකොට කෝල්බ්රුක් කොමිසම නිර්දේශ කරනවා මෙන්න මේ දේවල් ටික කරන්න කරොත් වැඩේ වෙනස් කරගන්න පුළුවන් කියන්නේ. පැහැදිලිනේ කතාව? එතකොට ඒ නිර්දේශ මත තමයි මෙන්න මේ කියන ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය හඳුන්වා දෙන්නේ. ඒ නිර්දේශය මත තමයි මෙන්න මේ කියන කෝල්බ්රුක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය හඳුන්වා දෙන්නේ. හරිද? ඔන්න මතක තියාගන්න. කෝල්බ්රුක් කොමිසමේ නිර්දේශ මත තමයි මෙන්න මේ කියන ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය හඳුන්වා දෙන්නේ. අන්න ඒක හඳුන්වා දෙන්නේ 1833. කෝල්බ්රුක් කොමිසමේ නිර්දේශ මතයි මේක සිද්ධ වෙන්නේ. ඔන්න මතක තියාගන්න ඕන. කෝල්බ්රුක් කොමිසමේ නිර්දේශ මත කෝල්බ්රුක් කැමරන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය හඳුන්වා දුන්නා. ඒක හඳුන්වා දෙන්නේ 1833. පැහැදිලිද? එතකොට අපිට තියෙන්නේ අන්න ඒ නිර්දේශ ගැන එහෙම නැත්නම් ඒ නිර්දේශ මත ක්‍රියාත්මක වෙච්ච ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ගැන බලන්න. ඒ නිර්දේශ මත ක්‍රියාත්මක වෙච්ච ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ගැන බලන්නයි තියෙන්නේ. ඒ නිර්දේශ මත ක්‍රියාත්මක වෙච්ච ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ගැන බලන්නයි තියෙන්නේ. ඒක යෝජනා ගැන බලන්නයි තියෙන්නේ. මේ තියෙන යෝජනා. මෙන්න යෝජනා. ප්‍රධාන යෝජනාව. හරිද? ওই යෝජනා ටික දැනට අපි තුන්වෙනි ප්‍රශ්නෙට ලියා ගන්නවා. හරිද? අපි තුන්වෙනි ප්‍රශ්නය සඳහා ওই යෝජනා ටික ලියා ගන්නවා. ඊට පස්සේ එකින් එක කතා. රයිට්? මම හිතන්නේ ඔය කියපු දේවල් වලින් ඔබට ප්‍රශ්නාංක 3 දක්වා ලියන්න පුළුවන්. හරිද? ඔය කියපු දේවල් වලින් ප්‍රශ්නාංක 3 දක්වා ලියන්න පුළුවන්. ඒ කියන්නේ මේ තියෙන එකට පුළුවන්, දෙකට පුළුවන්, තුනට පුළුවන්. හරිද? රයිට්. හරි විනාඩි 6ක් 7ක් විතර දෙන්නම් මම ලියන්න බලන්න පළවෙනි ප්‍රශ්න තුනට උත්තර. ඔන්න මම ටියුට් එකක් මේක දාලා තියෙනවා. පළවෙනි ප්‍රශ්න තුන ලියන්න.
හරි පළවෙනි ප්‍රශ්න 3 ලියන්න.
හරි මම හිතනවා ලියන්න නැති කියලා. right මෙරටෙන් ලැබෙන ආදායම් අවම වීම පිළිබඳ සොයා බැලීමට පැමිණි කෝල්බ්‍රුක් කොමිසමේ සමාජිකයින් කවුරුද? විලියම් කෝල්බ්‍රුක්, චාල්ස් ඒ කැමරන්. ඔවුන් සොයා බැලූ ශේෂ්ඨ වෙනුවෙන්ව සඳහන් කරන්න. විලියම් කෝල්බ්‍රුක් දේශපාලන හා ආර්ථික කටයුතු පිළිබඳව, චාල්ස් ඒ කැමරන් නීතිය සහ අධිකරණමය කටයුතු පිළිබඳව. ඊට පස්සේ තුන්වෙනි එක කෝල්බ්‍රුක් කැමරන් ආණ්ඩු ක්‍රමයේ ප්‍රධාන ලක්ෂණ පහක් සඳහන් කරන්න. කෝල්බ්‍රුක් ආණ්ඩු ක්‍රමයේ ප්‍රධාන ලක්ෂණ පහක් සඳහන් කරන්න. එතකොට කෝල්බ්‍රුක් කැමරන් ආණ්ඩු ප්‍රතිසංස්කරණයේ හඳුන්වා දීපු ප්‍රධාන අංග ලක්ෂණ තමයි අපි දැන් මේ කතා කරන්න යන්නේ. හරි ඒ ප්‍රධාන ලක්ෂණ ගැන තමයි දැන් කතා කරන්න යන්නේ. ඒ නිසා මම මේක වෙනමම කියන්නේ නැහැ. එකවරම කතා කරගෙන යමුනේ. හරි. මෙන්න කෝල්බ්‍රුක් කැමරන් ආණ්ඩුක ප්‍රතිසංස්කරණයේ තිබුණු විශේෂ ලක්ෂණ. මේ තියෙන්නේ. ව්‍යවස්ථාදායක හා විධායක සභා පිහිටුවීම, උඩරට හා පහතරට ඒකාබද්ධ වූ පාලන ක්‍රමයක් හඳුන්වා දීම, දිවයින පළාත් පහකට බෙදීම, අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමයක් හොසි කිරීම, රජයේ වෙළඳ අධිකාරිය හොසි කිරීම. ඔය විදිහට තියෙනවා. හරි. බයි. දැන් අපි ඊළඟට ලියන්න ලෑස්ති වෙන්නේ මෙන්න මේ ප්‍රශ්න ටිකට. ඒ කියන්නේ හතරවෙනි ප්‍රශ්නය, පස්වෙනි ප්‍රශ්නය, හයවෙනි ප්‍රශ්නය. 4 5 6 ප්‍රශ්න ටික තමයි ලියන්න යන්නේ. හරි. හරි. right බලන්න. මේකෙදි පළවෙනිම කාරණය තමයි දැන් මේ ක්‍රමය තුල ආණ්ඩුකාරවරයා තමයි ප්‍රධාන බලධාරියා. ආණ්ඩුකාරවරයා තමයි ප්‍රධාන බලධාරියා වුනේ. ඒ නිසා කෝල්බ්‍රුක් කොමිසමට අවශ්‍ය වෙනවා ආණ්ඩුකාරවරයාගේ බලතල මදක් අඩු කරන්න. ඒ නිසා ආණ්ඩුකාරවරයාට අවශ්‍ය සමාවෙන්න කෝල්බ්‍රුක් කොමිසමට අවශ්‍ය වෙනවා ආණ්ඩුකාරවරයාගේ බලතල අඩු කරන්න. කෝල්බ්‍රුක් කොමිසම අපේක්ෂා කරන ආණ්ඩුකාරවරයාගේ බලතල අඩු කරන්න ඕන කියලා. පැහැදිලිද? ඒක මතක තියාගන්න ඉස්සෙල්ලාම. ඒ වෙනුවෙන් ඔවුන් කරන දෙයක් තමයි මෙන්න මේකේ තියෙන විදිහට ව්‍යවස්ථාදායක හා විධායක සභා පිහිටවනවා. ආණ්ඩුකාරවරයාගේ බලතල තරමක් අඩු කිරීමේ අරමුණෙන් ව්‍යවස්ථාදායක හා විධායක සභා පිහිටවනවා. මේකේ තියෙන්නේ ඒක. මොකක්ද ව්‍යවස්ථාදායක සභාවක් කියලා කියන්නේ? මේ තියෙන්නේ අද ලංකාවේ පාර්ලිමේන්තුව ඒ වගේ එකක්. ඔබ දන්නවා දැන් 6 වෙනි පාඩමේදී අපි ඉගෙන ගත්තා right ලංකාවේ පාර්ලිමේන්තුව තියෙන්නේ අන්න ඒ විදිහ එකක් තමයි ව්‍යවස්ථාදායක කියලා කියන්නේ. ඒ කියන්නේ මේ විදිහ එකක් කියන එක නෙවෙයි. ලංකාවේ වර්තමානයේ ව්‍යවස්ථාදායක සභාව වෙන්නේ පාර්ලිමේන්තුව. ලංකාවේ වර්තමානයේ ව්‍යවස්ථාදායක සභාව වෙන්නේ පාර්ලිමේන්තුව. හරිද? ලංකාවේ වර්තමානයේ ව්‍යවස්ථාදායකයේ පාර්ලිමේන්තුව. හරි right. එතකොට ඒක තමයි තේරෙන්නේ. එතකොට ඒ විදිහේ ව්‍යවස්ථාදායකයක් මෙතනින් හඳුන්වා දෙනවා. Recording in progress. හරිද? එතකොට ඒ විදිහේ ව්‍යවස්ථාදායකයක් මෙතනින් හඳුන්වා දෙනවා. ඒ කියන්නේ කෝල්බ්‍රුක් කැමරන් ආණ්ඩුක ප්‍රතිසංස්කරණයෙන් ශ්‍රී ලංකාවට ව්‍යවස්ථාදායකයක් හඳුන්වා දෙනවා. හරි? ඒක මතක තියාගන්නකො ඉස්සෙල්ලාම. right. ව්‍යවස්ථාදායකයක් හඳුන්වා දෙනවා. එතකොට පුතේ දැන් ඊට කලින් ව්‍යවස්ථාදායකය කියන එක ලංකාවේ තිබුණේ නැහනේ. අර පැරණි රජ කාලේ රාජ සභාවෙන් කරුණොත් ওই විදිහ එකක් නැහැ. ඒකත් සභාවක්. නීති හදන්නේ, පාලන කටයුතු ගැන සාකච්ඡා කරන්නේ ඔක්කොම උතුණින් කරන්නේ. ඒ විදිහට තමයි මේක හඳුන්වා දෙන්නේ. ඒ විදිහට තමයි මේක හඳුන්වා දෙන්නේ. ඔන්න මතක තියාගන්න. කෝල්බ්‍රුක් කැමරන් ආණ්ඩුක ප්‍රතිසංස්කරණයෙන් ඔන්න ව්‍යවස්ථාදායකයක් ලංකාවට හඳුන්වා දෙනවා. ව්‍යවස්ථාදායකයක් ලංකාවට හඳුන්වා දෙනවා.
හරිද? right. ඒ ගැන පොඩ්ඩක් බලමු අපි. එතකොට ඒ ව්‍යවස්ථාදායකයේ ඉන්නවා 15 දෙනෙක් හිටියා. ඒ ව්‍යවස්ථාදායකයේ 15 දෙනෙක් හිටියා. හරිද? ඒ ව්‍යවස්ථාදායකයේ 15 දෙනෙක් හිටියා. ඒකත් මතක තියාගන්න බලන්න. ඔන්න කෝල්බ්රුක් කැමරන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයෙන් හඳුන්වා දීපු ව්‍යවස්ථාදායකයේ 15 දෙනෙක් ඉන්නවා. ඒ 15 දෙනා කොටස් දෙකකට බෙදෙනවා. ඒ 15 දෙනා කොටස් දෙකකට බෙදෙනවා. නිලලත් නිල නොලත් කියලා කොටස් දෙකකට බෙදෙනවා. හරිද? නිලලත් සහ නිල නොලත් කියලා කොටස් දෙකකට බෙදෙනවා. මතක තියාගන්න බලන්න. පළවෙනි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය කෝල්බ්රුක් කැමරන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය. ඒ කෝල්බ්රුක් කැමරන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ ව්‍යවස්ථාදායකය 15 දෙනෙක්ගෙන් යුක්ත වුණා. ව්‍යවස්ථාදායකය 15 දෙනෙක්ගෙන් යුක්ත වුණා. හරිද? ව්‍යවස්ථාදායකය 15 දෙනෙක් හිටියා. එතකොට ඒ 15 දෙනා කොටස් දෙකකට බෙදෙනවා. නිලලත් සහ නිල නොලත් කියලා. ඒකත් මතක තියාගන්න. නිලලත් 9යි නිල නොලත් 6යි. හරිද? නිලලත් 9යි නිල නොලත් 6යි. මේ තියෙන්නේ නිලලත් 9යි නිල නොලත් 6යි. පැහැදිලිද? මේ 15 දෙනාම පත් කරන්නේ ආණ්ඩුකාරවරයා විසින්. 15 දෙනාම පත් කරන්නේ ආණ්ඩුකාරවරයා විසින්. හරිද? 15 දෙනා පත් කරන්නේ ආණ්ඩුකාරවරයා විසින්. හරි? right. ඊට පස්සේ මේ නිල නොලත් 6 දෙනා නැවත කොටස් 4කට බෙදෙනවා. ඒ 6 දෙනාගෙන් යුරෝපීය 3 දෙනෙක් ඉන්නවා. හරිද? සිංහල එක්කෙනෙක් ඉන්නවා. හරිද? දෙමළ එක්කෙනෙක් ඉන්නවා. හරිද? බර්ගර් එක්කෙනෙක් ඉන්නවා. ඔන්න ඔය විදිහට තමයි පත් කරන්නේ. ඔය විදිහට තමයි පත් කරන්නේ. මතක තියාගන්න. ඔන්න දැන් ඔබට මතකයිද බලන්නකො. තව එකපාරක් ඕනනම් මේක දිහා බලාගෙන කියමු. කෝල්බ්රුක් කැමරන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ ව්‍යවස්ථාදායකයේ 15 දෙනෙක් ඉන්නවා. ඒ 15 දෙනා නිලලත් 9යි නිල නොලත් 6යි කියලා වෙන් වෙනවා. නිල නොලත් 6 දෙනා නැවත කොටස් වලට වෙන් වෙනවා. යුරෝපීය, සිංහල, දෙමළ, බර්ගර් කියලා. යුරෝපීය 3 දෙනයි, සිංහල එක්කෙනයි, දෙමළ එක්කෙනයි, බර්ගර් එක්කෙනයි. මතකයිද කියලා බලන්න දැන්. මම මේ අහන ප්‍රශ්න වලට මේක බලන්න නැතුව උත්තර දෙන්න බලන්න. මේක බලන්න නැතුව උඩ බලාගෙන හරි බිම් බලාගෙන හරි ටීවී එක දිහා බලාගෙන හරි සමහර අය නම් ටීවී එක දිහා බලන් ඉන්නවත් දන්නේ නැහැ මේ වෙනකොට. හරි? මොකක් හරි කවන්න මේක දිහා බලන්න නැතුව කියමු බලන්න. හරි. පුළුවන් ද බලන්න ඈ. කෝල්බ්රුක් කැමරන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ව්‍යවස්ථාදායකයි. සම්පූර්ණ සභික සංඛ්‍යාව කීයද? නිලලත් කීයද? නිල නොලත් කීයද? හරිද? ඊට පස්සේ ඒ නිල නොලත් 6 දෙනාගෙන් යුරෝපීය කීයද? සිංහල කීයද? දෙමළ කීයද? බර්ගර් කීයද? right ඔය ටික පුළුවන් නම් හරි. හරි? ඔය ටික පුළුවන් නම් හරි. හරි. ඔන්න හඳුන්වා දීපු ව්‍යවස්ථාදායකය. මේක අඳින්න තියෙනව නේද? අපි මේක ඇඳලා එමු ඉස්සරලා. හරි? මේක ඇඳලා එමු ඉස්සරලා. right. හරි. ඔන්න ඔයාලගේ ටියුට් එකේ තියෙන ප්‍රශ්න අංකය ඒක ඇඳලා ඉන්න. ඒක අඳින්න. ව්‍යවස්ථාදායකයේ සංහිතිය ලස්සනට අඳ ගන්න.
කෝපස නෑනේ. හොඳයි. ව්‍යවස්ථාදායකයේ සංයුතිය ඇඳගෙන ඉවර ඇති. ඒතර පළවෙනි ලක්ෂණය තියෙන්නේ පුතේ ව්‍යවස්ථාදායක හා විධායක සභාව පිහිටුවීම කියලානේ. ඒතර ව්‍යවස්ථාදායක සභාව කියලා කියන්නේ අද අර පාර්ලිමේන්තුව තියෙනවා වගේ ව්‍යවස්ථාදායකයක් තියෙනවා. ඒ ව්‍යවස්ථාදායකය තමයි මේ තියෙන සංයුතිය. එතකොට ඊට අමතරව විධායක සභාවකුත් තිබුණා. ඒතර මේ විධායක හා ව්‍යවස්ථාදායක සභාව පිහිටවන්නේ ආණ්ඩුකාරවරයාගේ බලතල අඩු කිරීමේ අරමුණ. හරි රයිට්. මෙන්න විධායක සභාවේ හිටපු සමාජිකයෝ. යටත් විජිත බාර ලේකම්, භාණ්ඩාගාරික, ගණකාධිකාරී, මිනුම්පති, කොළඹ රේගු අයකැමි, ඔන්න ඔය කියන නිලධාරීන් කෝල්බ්‍රුක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය හඳුන්වා දුන් විධායක සභාවේ නියෝජිතයෝ වුණා. හරි. එතකොට රටේ ආදායම් හා වියදම් පිළිබඳ තීරණ ගැනීමේදී ආණ්ඩුකරු විධායක සභාව සමග සාකච්ඡා කළ යුතු වුණා. ආණ්ඩුකාරවරයා මේ විධායක සභාවත් එක්ක සාකච්ඡා කරන්න ඕන රටේ ආදායම් හා වියදම් පිළිබඳ තීරණ ගන්න. කලින් නම් ආණ්ඩුකාරවරයාට කැමති විදිහට තීරණ ගන්න පුළුවන්. මම අර කිව්වේ ආණ්ඩුකාරවරයාගේ බලතල අඩු කිරීම මේකේ අරමුණක් වුණා කියලා. ඕන්න ඒක. ආණ්ඩුකාරවරයාගේ බලතල අඩු කිරීම මේකේ අරමුණක් වුණා කියලා කිව්වේ ඔය කියපු කාරණේ තමයි. පැහැදිලිද? රයිට් මතක තියාගන්න. හරි එහෙමනම් ඔන්න ඔබට ඊළඟ ප්‍රශ්න තුනට ලියන්න පුළුවන්. මම හිතන්නේ 4 5 6 ප්‍රශ්න තුනට ලියන්න. ලියන්න එහෙනම් 4 5 6 ප්‍රශ්න තුන ලියන්න. 4 5 6 ප්‍රශ්න තුන ලියන්න.
right. එතකොට අපි දැන් ඔය කතා කළේ මෙන්න මේ කෝල්බ්රුක් ආණ්ඩුක්‍රම සංස්කරණයෙන් හඳුන්වා දීපු පළවෙනි ලක්ෂණය. හඳුන්වා දීපු ප්‍රතිසංස්කරණ අතර දක්නට ලැබෙන පළවෙනි ලක්ෂණය. ඒක තමයි ව්‍යවස්ථාදායක හා විධායක සභා පිහිටුවීම. හරිනේ පළවෙනි එක ඒක. ඊට පස්සේ අපි යම් බලන්න තව ලක්ෂණ වලට මේ තියෙන තව එකක්. උඩිම මම දීලා තියෙනවා උඩරට හා පහතරට පළාත් ඒකාබද්ධ වූ පාලන ක්‍රමයක් හඳුන්වනවා. උඩරට හා පහතරට පළාත් ඒකාබද්ධ වූ පාලන ක්‍රමයක් හඳුන්වා දීම. හරිද? රයිට්. උඩරට හා පහතරට ඒකාබද්ධ වූ පාලන ක්‍රමයක් හඳුන්වා දීම. මෙන්න මේ ලක්ෂණෙත් අවශ්‍ය නම් ඔයාලට ස්ක්‍රීන්ෂොට් එකක් එම ගන්න. හරිද? ස්ක්‍රීන්ෂොට් එකක් එම අරන් තියාගන්න. ඊට පස්සේ මේකෙත් ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. මේකෙත් ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න ඕන නම් ඊට පස්සේ මේකෙත් ගන්න. හරි. උඩරට හා පහතරට පළාත් ඒකාබද්ධ වූ පාලන ක්‍රමයක් හඳුන්වා දීම. උඩරට හා පහතරට පළාත් ඒකාබද්ධ වූ පාලන ක්‍රමයක් හඳුන්වා දීම. ඒකෙන් කියන්නේ මෙහෙම කතන්දරයක්. හොඳට බලන්න. හොඳට තේරුම් ගන්න බලා ගන්න. හරි. ඉංග්‍රීසියෙන් මතකනේ මේකෙත් කියලා තියෙන්නේ 1796 දී ඉංග්‍රීසියෙන් 1796 දී ඉස්සලම ඇවිල්ලා ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අයිති කරගත්තා. ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් ඉස්සලම ඇවිල්ලා ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ කියන්නේ මෙන්න මේ ප්‍රදේශ අයිති කරගත්තා. මම මේ සිටියේ මෙහෙම මාක් කරලා තියෙන්නේ මුහුදුබඩ ප්‍රදේශ කියලා. ඔන්න මේ ප්‍රදේශ අයිති කරගත්තා 1796 ඇවිල්ලා. ඊට පස්සේ 1815 ඔවුන්ට 1815 දී හැකියාව ලැබෙනවා උඩරට ප්‍රදේශ අයිති කරගන්න. ඔවුන්ට 1815 දී හැකියාව ලැබෙනවා උඩරට ප්‍රදේශ අයිති කරගන්න. උඩරට කියන්නේ මේ තියෙන්නේ මම මේක ලකුණු කරලා තියෙන්නේ මේ උඩරට ප්‍රදේශ කියලා. හරි. ඔන්න ඔය විදිහට මුහුදුබඩ ප්‍රදේශත් උඩරට ප්‍රදේශත් ඔවුන්ට අයිති කරගන්න පුළුවන්. හැබැයි පුතේ මේක හොඳට තේරුම් ගන්න. 1796 අයිති කරගත්ත මුහුදුබඩ ප්‍රදේශ විතරයිනේ 815 උඩරට අයිති කරගත්තානේ. ඒ කියන්නේ මුළු රටමනේ. හැබැයි මේ අය ඔය ප්‍රදේශ දෙක ඒකාබද්ධ කළේ නැහැ. හැබැයි මේ අය ඔය ප්‍රදේශ දෙක ඒකාබද්ධ කළේ නැහැ. ඒ කියන්නේ එකතු කළේ නැහැ. උඩරට ප්‍රදේශ මුහුදුබඩ ප්‍රදේශ වෙනම පාලනය කරගෙන ගියා. උඩරට ප්‍රදේශ වෙනම පාලනය කරගෙන ගියා. උඩරට ප්‍රදේශ වෙනමම පාලනය කරගෙන ගියා. මුහුදුබඩ ප්‍රදේශ වෙනම පාලනය කරගෙන ගියා. පැහැදිලිද මම කියපු දේ? උඩරටයි මුහුදුබඩ ප්‍රදේශයි වෙනම පාලනය කරගෙන ගියා. උඩරට ප්‍රදේශයි මුහුදුබඩ ප්‍රදේශයි වෙනම පාලනය කරගෙන ගියා. කතාව පැහැදිලිද? තේරුම් ගන්න හරියට. 1796 අයිති කරගත්ත උඩරට මුහුදුබඩ ප්‍රදේශ 1815 මුළු රටම අල්ලගත්තා කියලා උඩරටත් එක්ක ඒ ප්‍රදේශ දෙක ඒකාබද්ධ කළේ නැහැ. වෙනම පාලනය කරගෙන. මේ තියෙන්නේ. ඒත් 1815 දී එම ප්‍රදේශ එකිනෙක ඒකාබද්ධ නොකෙරුණේ. කරේ නැහැ කියලා කියන්නේ. කෝල්බ්රුක් කොමිසම දැක්කා මේ වැඩේ පාඩු. කෝල්බ්රුක් කොමිසම දැක්කා මේ වැඩේ පාඩු. එහෙනම් වෙන්න ඕන දේ ඔවුන් කිව්වා ඒ නිසා 1833 දී නව ආණ්ඩු ක්‍රමයෙන් උඩරට හා මුහුදුබඩ ප්‍රදේශ ඒකාබද්ධ කොට පාලනය කෙරුණේ. ඔන්න නව ආණ්ඩු ක්‍රමයෙන් මේ ප්‍රදේශ දෙක ඒකාබද්ධ කරන්න කියලා යෝජනා කළා. පැහැදිලිද? එකතු කරන්න කියලා යෝජනා කළා. අන්න ඒක තමයි සිද්ධ වෙච්ච ඊළඟ කාරණේ. මේ තියෙන උඩින්ම උඩරට හා පහතරට පළාත් ඒකාබද්ධ කොට පාලනය කිරීම හඳුන්වා දුන්නා. කතාව පැහැදිලිද? ඔන්න දෙවෙනි ලක්ෂණය. උඩරටයි පහතරටයි ඒකාබද්ධ කරලා පාලනය කරන්න ගත්තා. ඕක තමයි දෙවෙනි ලක්ෂණය. ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න මේකෙත්. හරි. ඊළඟ ලක්ෂණය. දැන් ඔන්න දෙවෙනි ලක්ෂණයෙන් කිව්වේ උඩරටයි පහතරටයි වෙනම තිබුණා. ඒක එකතු කරා කියලා තමයි කිව්වේ. උඩරටයි පහතරටයි වෙනම තිබුණා. ඒක එකතු කරා කියලා තමයි කිව්වේ. බලමු ඊළඟ එක. එකතු කරා ඊට පස්සේ පරිපාලන කටයුතු වල පහසුව පිණිස පළාත් පහකට බෙදුවා. එකතු කරා ඊට පස්සේ පරිපාලන කටයුතු වල පහසුව පිණිස පළාත් පහකට බෙදුවා. එකතු කරා ඊට පස්සේ පරිපාලන කටයුතු වල පහසුව පිණිස පළාත් පහකට බෙදුවා. මෙන්න තියෙනවා. මුළු රටම මුහුදුබඩයි උඩරටයි කියලා එකතු කළා. එතකොට එක ශ්‍රී ලංකාවක් නේ, එකම රටක් නේ. ඊට පස්සේ පාලන කටයුතු වල පහසුව පිණිස කියලා ප්‍රාදේශීය වශයෙන් එක වෙන් කිරීමක් කළා. පාලන ඒකකයක් කරා කියන එක නෙමෙයි. පරිපාලන කටයුතු වෙන්න.
අද තියෙන පළාත් 9ක් ඒ වගේ. ඒ පළාත් 9 එතකොට මෙතනින් පටන් ගන්නවා බිහි වෙන්න. මෙතන පළාත් 5යි. මෙන්න දිවයින පළාත් 5කට බෙදෙනවා. උතුරු පළාත, නැගෙනහිර පළාත, දකුණු පළාත, බස්නාහිර පළාත, මධ්‍යම පළාත. උතුරු පළාත, නැගෙනහිර පළාත, දකුණු පළාත, බස්නාහිර පළාත, මධ්‍යම පළාත කියලා වෙන් කළා. මතක තියාගන්න එක හරි ලේසි යෝග. හරි? රයිට්. එච්චර අමාරු වැඩක් නෙවෙයි යෝග. කොහොමද? බලන්නකො කොහොමද කියලා. එකක් උතුරු පළාත උඩ. මම ලේසි මතක තියාගන්න ක්‍රමයක් කියන්නේ. දෙක යට පහළට දකුණ. තුන නැගෙනහිරයි බටහිරයි දෙපැත්ත. උඩයි යටයි දෙපැත්තයි. උතුර නැගෙනහිර උතුර දකුණ නැගෙනහිර බස්නාහිර. උතුර දකුණ නැගෙනහිර සහ බස්නාහිර. මතක තියාගන්න පහසු ක්‍රමයක් තියෙන අවුලක් නැහැ. හරිද? ඊට පස්සේ මැද මධ්‍යම. උඩයි යටයි දෙපැත්තයි මැදයි. උතුර දකුණ නැගෙනහිර බස්නාහිර මධ්‍යම. මතක තියාගන්න පහසු අවුලක් නැහැ. හරි? රයිට්. ඔන්න දෙවනි ලක්ෂණ ඊළඟ ලක්ෂණය ඕක. හරිද? ඊළඟ ලක්ෂණය ඕක. හරි. මම හිතන්නේ ටියුට් එක ඊළඟට තියෙනවා ප්‍රශ්නාංක 7ට ලියන්න තියෙනවා ලියන්න. ප්‍රශ්නාංක 4 ඔක අහලා තියෙනවා ලියන්න.
හරි මෙතනින් එක්කෙනෙක් අහලා තියෙනවා හතරවෙනි ප්‍රශ්නය මොනවද ලියන්නේ කියලා. හතරවෙනි ප්‍රශ්නේ එතකොට මේක අහන්නේ මෙහිදී විධායක හා ව්‍යවස්ථාදායක සභා පිහිටුවීමේ අරමුණු මොනවාද? එකක් තමයි ආණ්ඩුකාරවරයාගේ බලතල අඩු කිරීම. ආණ්ඩුකාරවරයාගේ බලතල අඩු කිරීම. එතකොට ආණ්ඩුකාරවරයා කරන්න ඕන රටේ ආදායම් මහ වියදම් පිළිබඳ තීරණ ගන්නකොට ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය ලබා ගත යුතුයි. ආදායම් හා වියදම් පිළිබඳ තීරණ ගන්නා විට ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය ලබා ගත යුතු වීම. හරි මතක තියාගන්න. ඊළඟ එකට යනවා. ඔන්න ඊළඟ ලක්ෂණය. ඊළඟ ලක්ෂණ ටිකක් සරල ඒවා ටිකක්. ලක්ෂණ තුනයි දැන් මේක එක විධායක හා ව්‍යවස්ථාදායක සභාව පිටුවීම උඩරට හා පහතරට ඒකාබද්ධ වූ පාලන ක්‍රමයක් හඳුන්වා දීම දිවයින පළාත් පහකට බෙදීම. ඊළඟ එක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න මේකෙත් අනිවාර්ය සේවා රාජ්‍ය කාර්යක්‍රමය හොස් කිරීම. අනිවාර්ය සේවා රාජ්‍ය කාර්යක්‍රමය හොස් කිරීම. රයිට්. මොකද්ද මේ අනිවාර්ය සේවා රාජ්‍ය කාර්යක්‍රමය කියලා කියන්නේ? පැරණි රජ කාලේ ඉඳලා තිබිච්ච ක්‍රමයක් ඕක. පාරම්පරිකව සේවාවල අනිවාර්යෙන් නියැලිය යුතු වීම පැරණි රජ කාලයේ පටන් පැවති. එය මේ ආණ්ඩු ක්‍රමයෙන් වෙනස් කළා. ඒ කියන්නේ පාරම්පරිකව කර්මාන්තවල හෝ නියැලිය යුතු ඉඩම්වල සේවය කළ යුතුයි. රජය රජුගේ ඉඩම් රාජ්‍ය නිලධාරීන් ප්‍රභූන් අතරේ රදලීන් අතරේ බෙදීලා ගිහිල්ලා තිබුණා. ඔවුන් ඒවාගේ සේවයට සාමාන්‍ය ජනතාව යොදව ගත්තා. ඒ සාමාන්‍ය ජනතාව පාරම්පරිකව එම කර්මාන්තයේ නියැලිය යුතු වුණා. හරි. ඊට පස්සේ තව පැත්තකින් තිබුණ අනිවාර්ය සේවා රාජ්‍ය කාර්යක්‍රමය කියලා රජයේ පවරන නිශ්චිත කාර්යයක්. නිශ්චිත දින ගණනක් තුල නොමිලේ නියැලිය යුතු වුණා. ওই විදිහට රාජ්‍ය කාර්යක්‍රමයක් තිබුණා. හරිද? ඔය අතරින් රාජ්‍ය කාර්යක්‍රමයේ කොටස් දෙකක් තිබුණා. රාජ්‍ය කාර්යක්‍රමයේ කොටස් දෙකක්. අනිවාර්ය සේවා රාජ්‍ය කාර්යක්‍රමය ඉඩම් භුක්ති රාජ්‍ය කාර්යක්‍රමය. අනිවාර්ය සේවා රාජ්‍ය කාර්යක්‍රමය ඉඩම් භුක්ති රාජ්‍ය කාර්යක්‍රමය. මේ කොටස් දෙක අතරින් ඉඩම් භුක්ති රාජ්‍ය කාර්යක්‍රමය මීට කලින් ඉවත් කරලා තිබුණා. මීට කලින් ඉවත් කරලා. මේ වෙනකොට ඉතිරි වෙලා තිබුණා අනිවාර්ය සේවා රාජ්‍ය කාර්යක්‍රමය. හෝල්බ්රුක් ආණ්ඩු ක්‍රමයෙන් ඒකත් අහෝසි කරලා. හෝල්බ්රුක් කැමරන් ආණ්ඩු ක්‍රමයෙන් අනිවාර්ය සේවා රාජ්‍ය කාර්යක්‍රමය අහෝසි කරලා. හරි ඒකත් මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ ලක්ෂණය රජයේ වෙළඳ ඒකාධිකාරය අහෝසි කිරීම. ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. මේකෙත් රජයේ වෙළඳ ඒකාධිකාරය අහෝසි කිරීම. දේශීය හා විදේශීය වෙළඳාම තුල රජු දැඩි ඒකාධිකාරයක් තනි අයිතියක් පවත්වාගෙන සිටියා. දේශීය සහ විදේශීය වෙළඳාම තුල රජතුමා දැඩි ඒකාධිකාරයක් තනි අයිතියක් පවත්වාගෙන සිටියා. මුල් කාලයේ ඉංග්‍රීසීන්ද එය එලෙසම පවත්වා ගත්තා. ඒ අධිකාරිය ඉංග්‍රීසියෙන් පවත්වාගෙන ගියා. එමගින් පුද්ගලික ව්‍යාපාරිකයන්ට අවස්ථාවක් ලැබුණා. ඒ කියන්නේ දේශීය විදේශීය වෙළඳාම තුල ආධිපත්‍ය තනි අයිතිය තිබුණ රජයට කලින් නම් රජුට දැන් නම් කියන්නේ මේ කාලේ නම් මේ මුල් කාලේ නම් ඉංග්‍රීසි රජයට. එතකොට පෞද්ගලික අංශයට මේකට දායක වෙන්න අවස්ථාවක් තිබුණේ නැහැ. ඒ නිසා ඉංග්‍රීසියෙන් කරපු දේ තමයි මෙන්න මේ රජයට තිබිච්ච වෙළඳ ඒකාධිකාරය අයින් කළා. ඒ නිසා පෞද්ගලික අංශයට ඇතුල් වෙන්න අවස්ථාව ලැබුණ මේ සමා. අන්න මේ තියෙන්නේ. ඒ නිසා ඉංග්‍රීසින් විසින් රජය සතු වූ වෙළඳ ඒකාධිකාරය අහෝසි කළා. ඒක තමයි ඒ. හරිද? ඔන්න ඒකත් මතක තියාගන්න. right? ඔන්න අපි හෝල්බ්රුක් කැමරන් ආණ්ඩු පිළිබඳ සංස්කරණයේ තියෙන ලක්ෂණ කතා කළා. හෝල්බ්රුක් කැමරන් ආණ්ඩු පිළිබඳ සංස්කරණයේ තියෙන ලක්ෂණ කතා කළා. ඊට පස්සේ ටියුට් එකට යනකොට තියෙනවා යුරෝපීය උද්ඝෝෂණ කියලා. හරිද? තව පහළට යනකොට තියෙනවා ලාංකික මධ්‍යම පන්ති ඉල්ලීම් කියලා. ඒ කියන්නේ මෙහෙමයි. දැන් මේ ආණ්ඩු ක්‍රමය ඔබට මේ ලක්ෂණ වලින් බලනකොට පැහැදිලි වෙන්නට ඇති. උදාහරණයකට ගමුකෝ ව්‍යවස්ථාදායකයේ සංයුතිය පොඩ්ඩක් මතක් කරගන්න බලන්න. ඒ සංයුතිය බලනකොටම අපිට තේරෙනවා මේක සුද්ධට වාසි වෙන එකක් කියලා. මේක සුද්ධට වාසි වෙන විදිහ එකක් කියලා අපිට සංයුතිය බලද්දිම තේරෙනවා. නේ? හරි. සුද්ධට වාසි වෙන එකක්. ඒ කියන්නේ ඒ සංයුතිය තුලත් ලාංකිකයෝ ඉන්නේ. නිලලත් තනිකරම ආණ්ඩුකාරවරයාට ඕන කට්ටිය පත් කරනවා. නිල නොලත් අයගෙනුත් යුරෝපීය 3 දෙනායි. නේද? බර්ගර් එක්කෙනයි දෙමළ එක්කෙනෙකුයි සිංහල එක්කෙනෙකුයි හිටියා. හරිද?
ඉතින් ඒ නිසා බලනකොට අතිශයින්ම සීමිත නියෝජන අවස්ථාවක් තමයි මේකේ තිබුණේ. ඒ නිසා මුතේ මේ කෝල්බ්‍රුක් කැමරන් නාට්‍ය ක්‍රමයට පසු කාලයේදී විරෝධතා ඉදිරිපත් වුණා. පසු කාලයේදී විරෝධතා ඉදිරිපත් වුණා. හරිද? එන්නේ විදිහට විරෝධතා දක්වන්න මුලින්ම කටයුතු කළේ මතක තියාගන්න යුරෝපීයෝ. යුරෝපීය උද්ඝෝෂකයෝ තමයි මුලින්ම මේ සඳහා විරෝධතා දැක්වේ. යුරෝපීය උද්ඝෝෂකයෝ තමයි මුලින්ම මේ සඳහා විරෝධතා දැක්වේ. හරිද? මතක තියාගන්න එක. හරි? right right. ඔන්න එතකොට 8 9 10 11 12 13 14 15 කියලා ප්‍රශ්න ටිකක් තියෙනවා ඔය ඇසුරේ. ඔය ප්‍රශ්න ටික ප්‍රශ්න සංඛ්‍යාවෙන් බලනකොට වැඩිනේ. ප්‍රශ්න සංඛ්‍යාවෙන් බලනකොට වැඩි වුණාට ඕකේ එච්චර එම ලොකු මොර්ධයක් නැහැ. ඒක ගෙදර වැඩක් විදිහට අපිට කරන්න පුළුවන්. අපි ඊළඟ දවසේ පන්තිය පටන් ගන්නකොට ඔය ටික කතා කරලා තමයි පටන් ගන්නේ. හරි ඔය ටික කතා කරලා තමයි පටන් ගන්නෙ. පැහැදිලිද? එහෙමනම් ඔබ 15 දක්වා ප්‍රශ්න ගෙදර වැඩක් විදිහට කරන්න. කෝල්බ්‍රුක් කැමරන් නාට්‍ය ප්‍රතිසංස්කරණයෙන් ඒකේ අගභාගයේදී විරෝධතා ඉදිරියපත් වුණා. ඒ විරෝධතා ඇසුරෙන් තමයි ওই ප්‍රශ්න ටික තියෙන්නේ. ඒ විරෝධතා ඇසුරෙන් තමයි ওই ප්‍රශ්න ටික තියෙන්නේ. හරිද? right. එතකොට ඔන්න කෝල්බ්‍රුක් කැමරන් නාට්‍ය ප්‍රතිසංස්කරණය ගැන ඔන්න ওই දේවල් ටික ප්‍රධාන වශයෙන් දැනගන්න ඕන.